සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ ධම්ම විවරණ සදහම් දේශනය සඳහා දායකත්වයේ දරන්නේ පින්වත් රමණී ගුණසේකර මහත්මිය සහ කීත් ක්‍රිස් කියන ඒ දරුවන් ඇතුළු පවුල පින්වතුන්. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සද්ධර්මයයි ඔබ අදත් ඉගෙන ගන්නට සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ මේ ලෝකේ ඉන්න නුවණැති මිනිස්යන්ට, දෙවියන්ට තමන්ගේ මෙලොව පරලොව දෙකටම යහපත රැකවරණය සැලසෙන නිවැරදි දහම් වැඩපිළිවෙලක් ලෝකයට කියා දීම සඳහායි. ඒ දහම් වැඩපිළිවෙල අනුගමනය කරපු අතීතයේ හිටියේ සදහැවත් නුවණැති පිරිස, නුවණැති සත්පුරුෂයන් ඒ ධර්මයෙන් විශාල උපකාරයක් තමන්ගේ ජීවිතයට සලසගත්තා. ඒ වගේම වර්තමානයේත් අනාගතයේත් ලෝකයේ පහළ වෙන, ලෝකයේ උපදින පින්වන්තයන් ඒ ධර්මයෙන් රැකවරණය ලබනවා. ධර්මානුකූල රැකවරණයක් ලබන්නට කෙනෙකුට සසරේ කරන ලද පුබ්බේකත පුඤ්ඤතා කියන විශේෂ කුසලතාවය කෙනෙකුගේ ජීවිතයක් තුළ තිබිය යුතුයි. පුබ්බේකත පුඤ්ඤතා කියලා කියන එක ඔබ අහලා තියෙනවා, ඔබ දන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ නිතර දේශනා කරපු විශේෂිත කුසලතාවයක්. ඒ තමයි අපි මේ සංසාරේ ගමන් කරගෙන යනකොට මේ සසරේදී අපි යම්කිසි මේ ධර්මයේ ලැබෙන්න, ධර්මය කෙනෙකුගේ ජීවිතයක් තුළ පුරුදු වෙන්න අනුගමනය කළ යුතු, එහෙම නැත්නම් තිබිය යුතු විශේෂිත දෙයක්. ඒ පෙර කරන ලද පින කියන කාරණාව, එහෙම නැත්නම් පුබ්බේකත පුඤ්ඤතා කියන කරුණ විසින් මිනිසෙකුට ධර්මයේ ලැබීමට කොහොමද මඟ පාදන්නේ? මේ ලෝකේ ප්‍රඥාවන්තයින්ට අයිති ධර්මය අහන්න ලැබෙනකොට නුවණැත්තන් විසින් පුරුදු කරන, පුරුදු කළ යුතු ධර්මය අසන්නට ලැබෙනකොට ඒ ධර්මය යම් පමණකට හෝ වැටහෙන්න සසරේ පිනක් තියෙන්න ඕනේ. ඒ ප්‍රඥාව, එහෙම නැත්නම් ඒ විමසන්න පුළුවන්කම, ඒ කල්පනා කරන්න පුළුවන් හැකියාව අභ්‍යන්තරයේ කෙනෙකුගේ ජීවිතය තුළ උපදින කුසලතාවයක්. ඒක උපදින්නේ පිනෙන්. ධර්මය අසන්නට ලැබීමත් පුණ්‍ය විපාකයක්. ඒ ඇසූ ධර්මයේ කෙරෙහි අවධානය යොමු කරලා තමන්ට ඒ ධර්මයේ වටහා ගන්නට පුළුවන් බව කියන එක, වටහා ගන්නට පුළුවන් හැකියාව, එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය කෙනෙකුගේ ජීවිතේ උපදින්නේ පිනකට. ඒක පුණ්‍ය විපාකයක්. ඒ පින කොයිතරම් කෙනෙකුට උපකාරීද කියන්නේ ඒ පින නැත්තම්
එහෙම නැත්නම් ඒ ධර්මයේ නුවණින් විමසලා තේරුම් ගන්න උවමනා කරන පුණ්‍ය ශක්තිය කෙනෙකුගේ ජීවිතයක් තුළ නැත්තම් කොච්චර ධර්ම ඇහුණත් ඒ කෙනාට ධර්මයේ හිතට යන්නේ නැහැ. ධර්මයේ දහම් කරුණක් ඒ කෙනාගේ ජීවිතේට ලැබෙන්නේ නැහැ. ඒකෙන් ලැබෙන්න ඕනේ ප්‍රයෝජනෙ ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කරන්න එහෙම නැත්නම් මේ ධර්මයේ කෙනෙකුගේ ජීවිතය තුළ දියුණු වෙන්න නම් ඒ කෙනාට ඒ පෙර කරන ලද පිනෙන් ඉපදුන අභ්‍යන්තරික කුසලතාවයක් වන යෝනිසෝ මනසිකාරය තිබිය යුතුයි. එහෙම තිබුණොත් තමයි ධර්මය කෙනෙකුගේ ජීවිතයට සමීප වෙන්නේ. ඉතින් පින්නතුනි ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය විශේෂයෙන්ම ප්‍රඥාවන්ත කෙනෙකුට නුවණ ඇති කෙනෙකුට ඒ ධර්මයෙන් සැබෑ අර්ථයක් ජීවිතයට ලං කරගන්න පුළුවන් දෙයක් භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අපි අද දවසේ ඔබට දහම් කරුණු කියලා දෙන්න බලාපොරොත්තු වෙන පංචක නිපාතයේ ඇසුරින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවක් වෙන සත්පුරුෂ සූත්‍රයේ මුණ්ඩරාජ වර්ගයේ ඒ සත්පුරුෂ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සප්පිරිසෝ භික්ඛවේ කුලේ ජායමානෝ බහුනෝ ජනස්ස අත්තා හිතාය සුඛාය හෝති. යම් පවුලක යම් ප්‍රදේශයක යම් වටපිටාවක සත්පුරුෂයෙක් ඉපදිනවා නම් බහුනෝ ජනස්ස අත්තා හිතාය සුඛාය හෝති. එය බොහෝ දෙනෙකුට අර්ථය පිණිස යහපත පිණිස හිතවත් බව පිණිස සැපේ පිණිස හේතු වෙනවා කියලා. දැන් බලන්න සත්පුරුෂ බව කියන එක මේ ලෝකේ දුර්ලභයිනේ. සත්පුරුෂයා කියන්නේ කාටද? සත්පුරුෂයෙක් කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සත්පුරුෂයාගේ ස්වභාවය. සත්පුරුෂයා සත්පුරුෂ ගති වලින් යුක්තයි. සත්පුරුෂ ගති භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ තමයි නිහතමානී බව, මෛත්‍රී සහගත බව, සිල්වත් බව, ඒ වගේම ගුණවත් බව, සතර බඹ විහරණයෙන් යුක්ත බව, ඒ වගේම නොයෙක් ආකාරයේ දෘෂ්ටි මතවාද වලින් තොරව බොහොම යහපත්, සීලවන්ත, ශ්‍රද්ධා සම්පන්න, ඒ වගේම තමන්ටත් අනුන්ටත් අර්ථය කැමැතිව තමන්ගේ ජීවිතය පවත්වන ධර්මානුකූල තැනැත්තෙක්. ධර්මානුකූල පුද්ගලයෙක්. ඒ ධර්මානුකූල බව දැන් මම ඔබට කලින් කිව්වා පෙර කරන ලද පින කෙනෙකුට බලපානවා ඒ ධර්මානුකූල ජීවිත පැවැත්මකට. සත්පුරුෂයා ශ්‍රද්ධාවන්තයි. ඒ වගේම සත්පුරුෂයා සමග ශ්‍රද්ධාව ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම සත්පුරුෂයා සීලවන්තයි. සත්පුරුෂයා සමග සීලය ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම සත්පුරුෂයා ත්‍යාගවන්තයි. සත්පුරුෂයා සමග ත්‍යාගය ගැන දන් දීම ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම සත්පුරුෂයා ශ්‍රුතෙන් යුක්තයි. ධර්මඥානෙන් යුක්තයි. සත්පුරුෂයා සමග දහම් කතාව කරන්න පහසුයි. ඒ වගේම සත්පුරුෂයා නුවණින් යුක්තයි. ඒ නිසාම සත්පුරුෂයා සමග ප්‍රඥාවට අදාළ දේ කතා කරන්න පහසුයි. එතකොට මේ සත්පුරුෂ බව කෙනෙකුගේ ජීවිතයකට ලැබෙන්නේ සත්පුරුෂ ගුණධර්මයන් ලැබෙන ධර්මයක් ඒ කෙනාගේ ජීවිතයට සමීප වුණොත්. ඒක කලින් ජීවිතයක පුරුද්දක් වෙන්න පුළුවන්. සමහරට කලින් ජීවිතයක බොහොම ධර්මානුකූලව ගත කරලා සමහරට මෙලොව උපදින සත්පුරුෂයෝ ඉන්නවා. ඒ සත්පුරුෂයන්ගේ ඇසුර ලබන ඒ පවුලේ ඉන්න සමහරට දෙමව්පියෝ සත්පුරුෂ විදිහට උපදිනවා. සමහරට දරුවෝ සත්පුරුෂ විදිහට උපදිනවා. සමහරට ස්වාමියා සත්පුරුෂ ගතිය ඇතුව එනවා. සමහරට භාර්යාව සත්පුරුෂ ගතිය ඇතුව ඉන්නවා. සමහරට අසල්වැසියන්, ඥාතීන්, ඒ වගේ සත්පුරුෂ ගතිය ඇති අය ඇසුරු කරන්න ලැබෙනවා නම් යම් පවුලකට යම් කුලයකට බුදුරජාණන් වහන්සේ වදාලා ඒක ඔහුට එහෙම නැත්නම් ඒ පිරිසට ඒ තැනැත්තාව සත්පුරුෂව ඇසුරු කරන
පිරිසට අත්තාය හිතාය සුඛාය හෝති. අර්ථය පිණිස ඒ වගේම හිතවත් බව පිණිස සැපය පිණිස ඒක හේතු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මාතා පිතුන්නම් අත්තා හිතාය සුඛාය හෝති. මව්පියන්ටත් ඒ සත්පුරුෂයා ඇසුරු කිරීම එහෙම නැත්නම් සත්පුරුෂයෙක් යම් පවුලක ඉපදීම මව්පියන්ටත් යහපතක්. මව්පියන්ටත් අර්ථය පිණිස යහපත පිණිස සැපේ පිණිස හේතු වෙනවා කිව්වා. ඒ වගේම පුත්ත දාරස්ස අත්තා හිතාය සුඛාය හෝති. දරුවන්ටත් අර්ථය පිණිස යහපත පිණිස සැපේ පිණිස හේතු වෙනවා. ඒ වගේ මේ පවුලේ දාසකම්මකාර පෝරිස සත්තා හිතාය සුඛාය හෝති. දැසිදස්සන් කම්කරුවන් ඒ තැනැත්තාව ඇසුරු කරන එකිනාගේ සේවකයන් ඒ පිරිසටත් අර්ථය පිණිස යහපත පිණිස සැපේ පිණිස හේතු වෙනවා. ඊළඟට මිත්තා මච්ඡානං අත්තා හිතාය සුඛාය හෝති. මිත්‍රාමත්යන් ඒ කියන්නේ යහළු මිත්‍රයන්ට ඒ කෙනාව ඇසුරු කරන එයාගේ යහළුවන්ටත් අර්ථය පිණිස සැපේ පිණිස යහපත පිණිස හේතු වෙනවා. ඊළඟට සමන බ්‍රාහ්මනානං අත්තා හිතාය සුඛාය හෝති. ශ්‍රමණ බ්‍රාහ්මණයින්ටත් අර්ථය පිණිස යහපත පිණිස සැපේ පිණිස හේතු වෙනවා කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ කරුණ විග්‍රහ කිරීම සඳහා උපමාවක් දේශනා කරනවා. සේයතාපි භික්කවේ මහා මේඝෝ සබ්බස්සානි සම්පාදින්තෝ බහුනෝ ජන සත්තා හිතාය සුඛාය හෝති. හරියට මහා මේඝයක් මහා වැස්සක් සබ්බස්සානි සම්පාදින්තෝ සියලු දිසාවලට වහිනකොට හැම දිසාවකටම මහා වැස්සක් වැස්සහම බොහෝ ජනයාට බොහෝ සත්වයින්ට ඒ වැස්ස නිසා අර්ථයක් යහපතක් සැපයක් ලැබෙනවා. ඒ වගේ තමයි සත්පුරුෂයෙක් යම් පවුලක යම් ප්‍රදේශයක ඉන්නවා නම් ඒ ප්‍රදේශයේ ඒ පවුල ඇසුරු කරන එතනත් ඇසුරු කරන බොහෝ පිරිසකට අර්ථය පිණිස යහපත පිණිස සැපේ පිණිස හේතු වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. දැන් බලන්න පින්වතුනි අපි දන්නවා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහා සත්පුරුෂයන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ තමයි ලෝකේ සියලුම සත්වයන්ට දෙවියන් බඹුන් මරුන් සහිත මේ ලෝක ප්‍රජාව තුළ සියලුම සත්වයන්ට මහා සත්පුරුෂයන් වහන්සේ බවට පත් වුණේ. බුදුරජාණන් වහන්සේ ඒ සත්පුරුෂ භූමියට පැමිණුණ නිසා භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙන් බිහි වුණ තවත් බොහෝ සංඝ පිරිස සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇතුළු මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඇතුළු ඒ මහා ශ්‍රාවකයන් වහන්සේලා ඒ වගේම ලංකාද්වීපයට වැඩම කොට වදාළ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ඒ වගේම ඒ ධර්මය ආරක්ෂා කළ ධර්මය රැකගත් ධර්මය අපට දායාද කළ සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේලා මේ සියලු දෙනාම නිසා දෙව් මිනිස් ප්‍රජාවට කොයිතරම් යහපතක් ලැබිලා තියෙනවද? ඔබ දන්නවා කුජුත්තරා වගේ සදැහැති උපාසිකාවන් නිසා කුජුත්තරාව මුලින් සොරකම් කරමින් හිටිය කෙනෙක්. එතුමිය බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය නිසා තමන්ගේ ජීවිතයට ධර්මාවබෝධය ඇතිවීමත් සමගම කුජුත්තරාව සොරකම් කිරීම අතහැරියා. එතකොට ඒ නිසා සාමාවතිය කියන රජබිසව තමන්ගේ දාසියගෙන් ධර්මය ඇහුවේ. ඒ සාමාවතිය නිහතමානී වුණා දාසියගෙන් ධර්මය අහන්න. ඒ නිසා සාමාවතිය ඇතුළු 500 දෙනෙක් අමුවෙන්ම පිච්චිලා මැරෙනකොට ඒ සියලු දෙනා මාර්ගඵලලාභීන් විදිහටයි කලුරිය කළේ. ඒ අතර හිටපු කිසි කෙනෙක් දුගති ඉපදුනේ නැහැ. ඒ සත්පුරුෂ ඇසුරේ තිබිච්ච යහපත. සත්පුරුෂයා විසින් නිදානයක් පෙන්වනවා වගේ තමන් අතින් සිද්ධ වෙන වැරද්ද පෙන්වලා වැරද්දට නිග්‍රහ කරනවා නම් ඒ වැරද්ද නිවැරදි කරගන්නට ධර්මානුකූල උපදේශයන් දෙනවා නම් ඒ වගේම ඒ වැරදි
සඳහා ලැබෙන විපාකය දුගතියේ උපත නිසා තියෙන භයානක අනතුර පෙන්වලා දෙනවා නම් ඒක තමයි සත්පුරුෂයෙක්ගෙන් ලැබෙන උපකාරය. ඒ සත්පුරුෂයෙක් විසින් ඒ දෙන උපකාරයෙන් ඒ ලැබෙන ධර්මානුකූල උපදේශයෙන් ඒ ලැබෙන උපකාරය නිසා තමන්ටත් නූපන් ශ්‍රද්ධාව උපදින්න පටන් ගන්නවා. තමන්ටත් නූපන් සීලය උපදින්න පටන් ගන්නවා. තමන්ටත් නූපන් ප්‍රඥාව, නූපන් ත්‍යාගය, නූපන් යෝනිසෝ මනසිකාරය, ඒ වගේම නූපන් දහම් දැනුම, නූපන් වීරිය, මේ කුසල ධර්මයන් උපදින්න පටන් ගන්නවා සත්පුරුෂ ඇසුරෙන්. ඒ නිසා මේ ලෝකේ ඔබ සත්පුරුෂ ඇසුර කැමති වෙන්න ඕනේ. සත්පුරුෂයා කිසිම දවසක පුද්ගලයෙක්ව අයහපතට යොදවන්නේ නැහැ. අයහපත් මාර්ගයක අයහපත් වැඩපිළිවෙලක සත්පුරුෂයෙක් කිසිම දවසක පුද්ගලයෙක් යොදවන්නේ නැහැ. සත්පුරුෂයා හැම වෙලාවකම උපදේශයක් දෙන්නේ වචනයක් හෝ ක්‍රියාවක් හෝ සිතවිල්ලක් හෝ උපදේශයක් හෝ යම් දෙයක් ලබා දෙනවා නම් ඒ සියල්ල තව කෙනෙක්ව යහපතට පත් කිරීම පිණිසමයි. ඒක තමයි සත්පුරුෂයාගේ ස්වභාවය. නමුත් අසත්පුරුෂයා එහෙම නැහැ. අසත්පුරුෂයා කරන්නේ අනිත් කෙනෙක්ව රවටලා තමන්ගේ ලාභය පමණක් බලලා තමන්ට ලැබෙන తాවකාලික ලාභය වෙනුවෙන් ඕනෑම අකුසලයක් කරන්න පුළුවන් විදිහේ කෙනෙක්. ඒ නිසා සත්පුරුෂයෙක්ව අඳුනගන්න සත්පුරුෂයෙකුට මිසක් අසත්පුරුෂයෙකුට බෑ. අපි හිතමු සත්පුරුෂයා සැරෙන් අවවාදයක් කරනවා කියලා. ඒකට සමහරට අසත්පුරුෂ ගතිය ඇති කෙනා කිපෙන්න පුළුවන්. එහෙම කිපිලා සත්පුරුෂ ගතියට සත්පුරුෂ ගුණයට ගරහනවා. අසත්පුරුෂයා චාටුබස් යොදනකොට, චාටුබස් කතා කරනකොට අසත්පුරුෂ ගතිය ඇති කෙනා ඒකට හරිය කැමතියි. ඒකට ආස කරනවා. මොකද අසත්පුරුෂ ගතිය නිසා, තමන් තුළ අසත්පුරුෂ බව තියෙන නිසා ඒ චාටුබස් බව එහෙම නැත්නම් කතා කරන දේ බොළඳ රැවටිල්ලක් බව තීරුම් ගන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා සත්පුරුෂයෙක් හඳුනා ගන්න පුළුවන් ඉන්නේ තවත් සත්පුරුෂයෙකුට පමණයි. සත්පුරුෂ ගතියකට තමන් පැමිණෙන්නේ නැති තාක්කල් සත්පුරුෂයෙක් බව හෝ අසත්පුරුෂයෙක් බව හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සත්පුරුෂ ගතියට පැමිණෙන්න කැමති වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් අවවාද කළා. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ ලෝකේ මේ විදිහට ඒ සත්පුරුෂයන් නිසා යහපත ලබනවා දෙමව්පියන්, දරුමුණුපුරන්, දැසිදස්සන්, ඒ වගේම යහළු මිත්‍රයන් වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයන් පවා. දැන් ඔබ අහලා ඇති සිය සේනාපතිතුමා එතුමා ධර්මය අවබෝධ කරගත්තට පස්සේ එතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔබේ නිවසේ කලින් දන් දුන්නා වගේම තවදුරටත් දන් දෙන්න. උපාලි ගෘහපතිතුමාටත් ප්‍රකාශ කරනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා සත්පුරුෂයෙක්. ඒ සත්පුරුෂයන් වහන්සේ තව කෙනෙකුට ලැබෙන දාණය වළක්වන්න කතා කළේ නැහැ. ඒ වගේම තව කෙනෙකුට ලැබෙන ලාභය අතිටෙවේ නැහැ. ඒක කරගෙන යන්න කිව්ව දිගටම. එතකොට ඒ සත්පුරුෂයන්ගේ මඟ පෙන්වීම නිසා ඒ අසත්පුරුෂ ගතිය ඇති අයට පවා යම් ලාභයක් ලැබෙනවා නම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පවා ඒ දානමාන වෙන්න පුළුවන්. වෙනත් ලාභ සත්කාර වෙන්න පුළුවන්. ඒවා පිරිහුනේ නැහැ. දැන් සාමාන්‍ය ලෝකේ අසත්පුරුෂ ගතිය ඇති කෙනෙකුට තව කෙනෙක් කවුරු හරි පහදිනකොට අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි තමන්ට සලකන්න ඕනේ. තමන්ට ගරු සත්කාර කරන්න ඕනේ. තමන් කියන අදහස නැත්නම් තමන්ටයි ඔක්කොම සියල්ලම අවශ්‍ය කියන අදහස පෙරට පැමිණිලා අනිත් අයට ගරහනවා නිඳා කරනවා. බුදුරජාණන් වහන්සේ කාලේ වගේ නොයෙක් සිද්ධ තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය යුගයේ අස්සජී පුනබ්බසුක කියන පිරිස, ඒ වගේම සුනක්කත් ආදී පිරිස, සාරිපුත්ත මහරහතන් වහන්සේ ආදී
මේ මහෞත්මයන් වහන්සේලාගේ සත්පුරුෂ ගතිය, සත්පුරුෂ ගුණය අඳුනා ගන්නට බැරුව ඒ සත්පුරුෂ ගුණයට ගැරහුවා. නින්දා පහස කළා. නමුත් ඒ සත්පුරුෂයන් ඒ කරුණ නිසා පිරිහුනේ නැහැ. අසත්පුරුෂ ගතිය ඇති අයම දුගතිය කරා ගියා. ඒක තමයි මේ ධර්මතාවයේ ස්වභාවය. සත්පුරුෂ ගතිය ඇති කෙනා ඒ සත්පුරුෂ ගතිය නිසා, සත්පුරුෂ ස්වභාවය නිසා පිරිහෙන්නේ නැහැ. අසත්පුරුෂයා අසත්පුරුෂ ගතිය නිසාම, තමන් තුළ තියෙන අසත්පුරුෂ ස්වභාවය නිසාම පිරිහිලා දුගති උපදිනවා. දුගති උරුම කරගෙන දුගති දිශාවිමුඛව යනවා. ඒක තමයි අසත්පුරුෂයාගේ උරුමය. ඒ නිසා සත්පුරුෂ අසත්පුරුෂයෙක්, එහෙම නැත්නම් සත්පුරුෂ බෙහෙදේ අසත්පුරුෂ බෙහෙදේ තියෙන්නේ. ඒක භෞතික ලෝකෙන් මනින පිම්මක් නෙමෙයි. ඒ සත්පුරුෂ අසත්පුරුෂ බව ඇති වෙන්නේ තමන්ගේම සත්පුරුෂ අසත්පුරුෂ බව නිසාමයි. ඒ නිසා ඔබ සත්පුරුෂයෙක් බවට පත් වෙන්න. ඔබ බාහිරින් බලලා, බුදුරජාණන් වහන්සේ දේශනා කරන බාහිරින් බලලා කිසිම කෙනෙකුගේ හොඳක් හෝ නරකක් හෝ හොයන්න බෑ කියලා. ඒක ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානයට අයිති දෙයක්. ඒක පුළුවන් බුදුරජාණන් වහන්සේ හෝ භාග්‍යවතුන් වහන්සේ හා සමාන කෙනෙකුට පමණයි කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ නිසා අපිට බාහිරින් කෙනෙක්ගේ ශ්‍රද්ධාව, කෙනෙක්ගේ ප්‍රඥාව, කෙනෙක්ගේ යෝනිසෝ මනසිකාරය, කෙනෙක්ගේ සීලය, ඒ කිසිම දෙයක් හොයන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබ කලබල වෙන්නේ නැතුව ඔබ තුල සත්පුරුෂ ගතිය ඇති බව ඔබ හඳුනා ගන්න මහන්සි වෙන්න. ඒ සත්පුරුෂ ගතියට ඔබ පැමිණුණොත් ඔබට පුළුවන් අන්න එදාට ලෝකයේ සත්පුරුෂයන් කවුද අසත්පුරුෂයන් කවුද කියලා බාහිර අය වෙන් කරන්න. ඉස්සෙල්ලා බාහිර අය වෙන් කරලා ඊට පස්සේ තමන් වෙන් කර ගැනීමක් නෙමෙයි කරන්න තියෙන්නේ. පළමුව කරන්න තියෙන්නේ තමන් සත්පුරුෂ බවට පැමිණීමක්. තමන්ගේ සත්පුරුෂ බව මනින්න තියෙන මිම්ම බුදුරජාණන් වහන්සේ වදාලා. ඒක සත්පුරුෂ සූත්‍රය, බාලපඬිත සූත්‍රය ආදී දේශනාවල බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව බොහොම ලස්සනට දේශනා කරනවා. ඒ නිසා සත්පුරුෂයෙක් බවට පත් වෙන්න නම් සත්පුරුෂ ගතියට ඔබ පැමිණීමයි භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කළේ. එවැනි සත්පුරුෂයන් නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන හිතෝ බහුන්නම් පටිපජ්ජ භෝගේ තං දේවතා රක්ඛති දේවගුත්තං බහුස්සතං සීලවතෝපපන්නං ධම්මේටි තංන විජහාති කිත්ති. බුදුරජාණන් වහන්සේ වදාලා හිතෝ බහුන්නම් පටිපජ්ජ භෝගේ, සත්පුරුෂයමෙක් තමන්ට පරිභෝග කරන්න, තමන්ට අනුභව කරන්න යම් භෝග සම්පත්, යම් ධන සම්පත් මේවා ලැබුණාම ඒකෙන් තමන් විතරක් නෙමෙයි සැපයටපත් වෙන්නේ. මව්පියන්, දූ දරුවන්, දැසිදස්සන් ආදී මේ හැම දිනම යාගේ භෝගයන් නිසා සැපයටපත් වෙනවා. ශ්‍රමණ බ්‍රාහ්මණී මේ සියලු දෙනාම ඒ කෙනාගේ ධන සම්පත් නිසා, සත්පුරුෂ කෙනාගේ ධන සම්පත් නිසා සැපයටපත් වෙනවා, පහසුවට ලක් වෙනවා. තං දේවතා රක්ඛති දේවගුත්තං, ඒ විදිහට අනිත් අයගේ යහපත කැමති වෙන සත්පුරුෂයන්ට දේවතා රක්ඛති, දෙවියන් විසින් ඒව රකින්න කියනවා. මොකද එයා කැමති වෙන්නේ ඒ සත්පුරුෂ බව නිසා. එයා කැමති වෙන්නේ අනුන්ගේ යහපත, අනුන්ගේ සැපය. එහෙම යහපත සැපේ කැමති වෙනකොට ඒක පිනක් බවට පත් වෙනවා නිරන්තරයෙන්. ඒ කෙනා පින කරන්න පෙළඹෙනවා. අන්න එතකොට ඒ පින් අනුමෝදන් වෙන්න කැමති තං දේවතා රක්ඛති දේවගුත්තං, දෙවියන් විසින් මේ කෙනාව ආරක්ෂා කරනවා. ලෝකපාලක දෙවියන් එයාව රකින්නවා. බෞස්සතං සීලවතෝපපන්නං, ඒ කෙනා ඒක කරන්නේ නිකම්ම නෙමෙයි. ඒ නුවණැත්තයි සත්පුරුෂයා ඒ දෙය කරන්නේ බෞස්සතං, බොහොම බහුශ්‍රృత භාවයෙන් යුක්තව. ඒ කියන්නේ නිතර පින ගැන සලකලා, දන් දීමේ වටිනාකම ගැන සලකලා සත්පුරුෂ බවක් ඇතුව තමයි ඒක කරන්නේ. සත්පුරුෂ ගුණයට නැමිලා ඒ දේ කරන්නේ. ඒ වගේම තමන්ගේ සීලයටත් හානි කරගන්නේ. සීලය තුල පිහිටලා තමයි ඒ පින රැස් කරන්නේ. ධම්මේටි තංන විජහාති කිත්ති, එයා ධර්මයේ තුල පිහිටලා ඉන්න කෙනෙක්. ඒ සත්පුරුෂයා ධර්මයේ තුල පිහිටලායි සියලු දේවල් කරන්නේ.
විජහාති කිත්ති ඒ කෙනාගේ කීර්තිය ඒ කෙනාගේ යහපත් වූ කීර්තිරාවය විජහාති පිරිහෙන්නේ නැහැ කියනවා. පිරිහිලා යන්නේ නැහැ. ධම්මට්ටං සීල සම්පන්නං සච්චවාදීන් හිරීම නම් මේ බලන්න සත්පුරුෂයාගේ ගති ස්වභාවයන්. ධම්මට්ටං ඔහු ධර්මයේ ඉක්මවා යන්නේ නැහැ. ධර්මයේ තුල භාග්‍යතුන් වහන්සේ වදාළ යම් දෙයක් ඇද්ද? ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ දේ තුල රැඳිලා සිටිනවා. ඒකට කියනවා ධම්මට්ඨ. ධර්මයේ තුල රැඳී සිටින සීල සම්පන්න. ඒ වගේම සිල්වත් බව ඉක්මවා යන්නේ නැහැ. තමන්ගේ සීලයට හානි කරගන්නේ මොනම හේතුවක් නිසාවත්. සත්‍යවාදී. ඒ වගේම සත්‍යවාදී බවට පැමිණිලා සිටිනවා. සත්‍යවාදී බව ඉක්මවා යන්නේ නැහැ. ඒ වගේම හිරීම නම් පව් කරන්න ලැජ්ජාවයි. පව් කරන්න ලැජ්ජාව තියෙනවා. මෙන්න මේ කරුණ වලින් යුක්තයි සත්පුරුෂයා. සත්පුරුෂයා ධර්මයේ තුල පිහිටලා ඒ වගේම සීල සම්පන්නව ඒ වගේම සත්‍යවාදීව ඒ වගේම පවට ලැජ්ජාව ඇතුව කටයුතු කරනවා. නෙක්ඛං ජම්බෝන දස්සේව කෝතං නින්දිති මරහති නින්දිතු මරහති. හරියට ඒක මේ වගේ රත්තරන් වල මලකඩ බැඳින්නේ නැහැ වගේ. රත්තරන් වල යම් කිලුට ස්වභාවයක් කිලුට දෙයක් බැඳුනහම ඒක ඉක්මනින් පේනවා. ඒක දකින්න ලැබෙනවා ඉක්මනින්. ඒ වගේ ඒක දකින්න ලැබෙනකොට ඒක ඉක්මනින්ම රණෙහි තියෙන කිලුට ඉවත්කරන්න රන් වල තියෙන කිලුට ස්වභාවය ඉවත්කරන්න ඒ රන්කරුවන් පෙළඹෙනවා. මොකද ඒක රනට ඒක කිලුටක්. එහෙම නැත්නම් රණෙහි තියෙන පැහැපත් බව නැති කරන දෙයක්. ඒ රන් වල තියෙන පැහැපත් බව නැති වෙන බව දකින රන්කරුවා එහෙම නැත්නම් රන් ආභරණේ පළඳින කෙනා ඊතා ඉක්මනින් හරීම කැමැත්තෙන් කඩිනමින් ඒ රණෙහි තියෙන කිලුට එහෙම නැත්නම් අපවිත්‍ර දේ ඉවත් කරනවා. ඊට පස්සේ රන් ආදී දේවල් බොහොම පිරිසිදුව බබලනවා. ඉරේලිය වැටුනහම රන් බබලන්නේ යම්සේද. කිසිම කෙනෙක්ගේ නින්දාවකට යපත් වෙන්නේ නැහැ. සත්පුරුෂයා කිසිවෙකුගේ නින්දාවකට ලක් වෙන්නේ නැහැ. සත්පුරුෂයා ඒ නින්දාවකට ලක් නොවෙන්නේ නින්දාවට ලක් වෙන ධර්මයන් ඔහුගේ ජීවිතෙන් තුරන් වෙච්ච නිසා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දේවාපිනං පසංසන්ති බ්‍රහ්මනාපි පසංසිතෝ. දෙවියනුත් ඔහුට ප්‍රශංසා කරනවා. දෙවියන් විතරක් නෙමෙයි බ්‍රහ්මයන් පවා ඔහුට ප්‍රශංසා කරනවා. එතකොට මේ සත්පුරුෂ බව තුළ මෙලොවටත් පරලොවටත් දෙකටම යහපත ඇති වෙන ධර්මයන් තමන්ගේ ජීවිතය තුළ පුරුදු කරගෙන ඒ ශ්‍රාවකයා දෙවි බඹුන්ගෙන් පවා ප්‍රශංසා ලබන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ විදිහට තමයි සත්පුරුෂයාගේ ගතිය, සත්පුරුෂ ස්වභාවය බුදුරජාණන් වහන්සේ මතු කරලා පෙන්වා වදාළේ. පින්වත්නි, ඔබ සත්පුරුෂ බවට සත්පුරුෂයෙක් මේ ලෝකේ සත්පුරුෂයන් කියන පිරිස ලෝකේ ඊටාම දුර්ලභයි. සත්පුරුෂයන් ලෝකේ සුලභ නැහැ. සත්පුරුෂයන් ඊටාම දුර්ලභයි. ඒ නිසා සත්පුරුෂ බවට ඔබ එන්න ඕනේ, ඔබ පැමිණෙන්න ඕනේ. ඒ සඳහායි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. එහෙම වුණොත් ඔබට මේ විදිහට දෙවියන් බඹුන්ගෙන් පවා ප්‍රශංසා ලබන, ඒ වගේම දෙවි බඹුන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන, ගරු සත්කාර ලබන, රැකවරණ ලබන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේක යාඥා කරලා බලාපොරොත්තු වෙලා එහෙම නැත්නම් ප්‍රාර්ථනා කරලා ලැබෙන දෙයක් නෙමෙයි. ඒ කෙනාට ඒ සත්පුරුෂ ගතිය නිසා, සත්පුරුෂ ස්වභාවය නිසා ලැබෙන උරුමයක්. ඒක තමයි සත්පුරුෂ භවයේ උරුමය. සත්පුරුෂ නැති කෙනෙක් කොයිතරම් ප්‍රාර්ථනා කළත් දෙවියන්ගේ රැකවරණ ලැබෙන්න ඕනේ කියලා ඒ කෙනාට රැකවරණ ලැබෙන්නේ නැහැ. මොකද හේතුව? දෙවියන්ට ප්‍රිය බවක් උපදින්නේ නැහැ. දෙවියන්ට ප්‍රිය බවක්, කැමැත්තක් උපදින්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනකොට භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන් ඒ සත්පුරුෂ ගුණයට, සත්පුරුෂ බවට ප්‍රශංසා කරපු උත්තමෙක්. සත්පුරුෂ ගතිය තුළ පිහිටා සිටීමට ප්‍රශංසා කරපු උත්තමෙක්.
ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනේපින් සිටුතුමාට ගෘහපතිය කරුණු කිහිපයක් තියෙනවා මේ ලෝකෙ ඉතාම දුර්ලභ. ඒවා ප්‍රාර්ථනා කරලා එහෙම නැත්නම් යාඥා කරලා ලබන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවා දුර්ලභයි ලෝකේ. හැමෝම කැමති. හැමෝම කැමති වෙන දුර්ලභ වූ කරුණු පහක්. බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිය ඒ තමයි ආයුකෝ ගහපති ඉට්ටෝ කන්තෝ මනාපෝ දුර්ලභ ලෝකස්මි. ආයුෂය කියලා කියන්නේ ලෝකේ ඉෂ්ට. ඒ කියන්නේ ඉෂ්ට කියලා කියන්නේ හැමෝම කැමති වෙන දෙයක්. කන්තෝ මනාපෝ දුර්ලභ ලෝකස්මි. ඉෂ්ටකාන්ත මනාප ලෝකේ දුර්ලභ වූ කරුණු කිහිපයක්. කරුණක් තමයි ආයුෂය. ඒ වගේම වර්ණය, ඒ වගේම සුඛං සැපය, ඒ වගේම යසෝ යසස, ඒ වගේම සග්ගා සුගතිය. දැන් බලන්න මේ කරුණු ලෝකේ ඊටාම දුර්ලභ දේවල් කියලා. ඒ වගේම නුවණැත්තන් කැමති වෙන දේවල් විදිහට බුදුරජාණන් වහන්සේ මේ කරුණු පහ දේශනා කළා. සාමාන්‍යයෙන් අපි කැමති වයසට යන්නේ නැතුව ඉන්න. ආයුෂයට අපි කැමති. අපි කැමති ගොඩාක් කල් ජීවත් වෙන්න. බොහෝ කාලයක් ජීවත් වෙන්න. ඒ වගේම අපි මැරෙන්න කැමති නැහැ. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු මැරෙන්න මරණය කියන දේ අහන්නත් කැමති නැහැ. ඒක මූසල දෙයක් විදිහට සලකන්නේ. ඒ නිසා මරණය කියන දෙයට කැමති නැත්නම් ආයුෂයට කැමතියි. ඒතර මරණය අකමැති දෙයක්, ආයුෂය කැමති දෙයක්. ඒ වගේම වර්ණය ලෙඩ වෙලා, ඒ වගේම ජරාවටපත් වෙලා මේ කය දිරලා ගිහිල්ලා මේ කය ජරාවටපත් වෙනවට කැමති නැහැ. කය බොහොම නිරෝගිමත්ව බොහොම ශක්ති සම්පන්නව තියනටයි කැමති. ඒ නිසා වර්ණය, පැහැපත් බව, ශරීර ශක්තිය. එතකොට මේ දේවල් ලෝකේ කැමති මේ ලෝකේ බොහෝ පිරිස් කැමති දෙයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුඛං සැප සහගත බව. සැපය. එතකොට ලෝකේ සැපය පංචකාම සැපය. ඒ වගේම ලෝකේ අනිත් සැපයයි ලෝකේ සම්මත දේවල්. එතකොට මේ හැම එකක්ම බොහෝ දෙනා කැමති වෙන දේවල්. කවුරුත් ඒක ප්‍රතික්ෂේප කරන්නේව නෙමෙයි. හැමෝම ඒවා බොහොම කැමැත්තෙන්, බොහොම ආසාවෙන් බලාපොරොත්තු වෙන දේවල්. පංචකාම සැපයන් ඉහළින්ම විඳින්න තියනවා නම්. ඒ කියන්නේ ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. එතකොට මේ දේවල් ඉහළින්ම ලැබෙනවා නම්, තමන් බලාපොරොත්තු වෙන විදිහට ලැබෙනවා නම්, ඒක ලෝකේ බොහෝ දෙනා කැමති වෙන දෙයක්, බලාපොරොත්තු වෙන දෙයක්. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාළා යසෝ ඊටෝ කාන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මි. යසස කීර්තිය, අපකීර්තියට කවුරුවත් කැමති නැහැ. කවුරුත් නිඳා කරනවට, අපහාස කරනවට, ඒ වගේම තමන්ට ගරහනවට, තමන්ගේ අඩුපාඩු කියනවට, වැරදි කියනවට මේවට කවුරුවත් කැමති නැහැ. හැමෝම කැමති කීර්තියට. හැමෝම කැමති, හැමෝම තමන්ට හැමදෙනාම ප්‍රශංසා කරනවා නම්, තමන්ගේ ಗುಣ කියනවා නම්, තමන්ගේ වැරදි අඩුපාඩු කියන්නේ නැතුව තමන්ගේ තියෙන ಗುಣ ගැනම කතා කරනවා නම් ඒකට ගොඩාක් අය කැමති දෙයක්. ඒ නිසා යසස කියලා කියන්නේ ලෝකේ බොහෝ දෙනා කැමති වෙන, බොහෝ පුද්ගලයන් හැමෝම වගේ කැමති වෙන ඊටාම ප්‍රියමනාප දෙයක්. ඊළඟට අවසාන කරුණ බුදුරජාණන් වහන්සේ වදාළ සග්ගා සුගතිය. දැන් අපි ඉපදිලා ඉන්නේ සුගතියේ. සුගතිය යහපත් තැනක ඉපදෙන්න ලැබෙන එක බොහෝ දෙනා කැමතියි. බොහෝ දෙනා ආස කරනවා. ඔබ ආසයි ඊළඟ ජීවිතේ මිනිස්යන් අතර හරි නැත්නම් බොහොම සැපසහගත මනුෂ්‍ය ජීවිතයක් හරි එහෙම නැත්නම් බොහොම සැපසහගත දිව්‍ය ලෝකයක හරි උපදිනවා කියන එකට කැමතියි. ඒක බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකේ බොහෝ දෙනා කැමති වෙන ප්‍රියමනාප ස්වභාවයක්. දුර්ලභ දෙයක් ඒ වගේම. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඉමේ සංකෝ ගහපති පංචන්නං ධම්මානං ඉත්තනං කන්තානං මනාපානං දුර්ලභානං ලෝකස්මින්. මහන්නේ මේ දුර්ලභ වූ
බොහෝ දෙනා කැමති වන ඉෂ්ට වූ කාන්තෝ මනාප වූ දුර්ලභ වූ මේ කාරණා පහ න ආයාචනා හේතුවා පත්තනා හේතුවා පටිලාභං වදාමි. ආයාචනා කරලා යාඥා කරලා හරි ප්‍රාර්ථනා කරලා හරි ලබන්න පුළුවන් බවක් දේශනා කරන්නේ කියනවා. ඉමේ සංකෝ ගහපති පංචන්නං ඉට්ඨානං කන්තානං මනාපානං දුර්ලභානං ලෝකස්මින් ආයාචනා හේතුවා පත්තනා හේතුවා පටිලාභෝ අභවිස්ස. කොයිද කියන ආයත? මහණෙනි, මේ පුද්ගලයන්, මනුෂ්‍යයන්, දෙවියන් කැමති වෙන ඉෂ්ට වූ කාන්තෝ මනාප වූ දුර්ලභ වූ මේ කරුණු පහ ආයාචනා කිරීමෙන්, යාඥා කිරීමෙන් හෝ ප්‍රාර්ථනා කිරීමෙන් හෝ ලැබෙනවා නම් කොයිද කියන ආයත? කවුරු එහෙනම් කෙසේ පිරෙහෙන්නද? මොකද හැමෝම කැමති මේ කරුණු පහට. කවුරුවත් එහෙනම් පිරෙන්නේ නැහැ. කවුරුවත් එහෙනම් විනාශ බවක් නැතුව හැමෝම එක හා සමාන විදිහේ ලෝකේ. දැන් බලන්න, ලෝකේ තියෙනවා මෙහෙම මතයක්. හැමෝටම සමානව ලෝකේ තියෙන සම්පත් බෙදෙන්න ඕනේ කියලා. ඒක කර්ම න්‍යායට අයිති එකක් මිසක් ඒක ලෝකේ අපි හදාගත්තු න්‍යායකට අයිති එකක් නෙමෙයි. ඒක කවදාකවත් වෙන්නේ නැහැ. ඒක ලෝකේ අතීතෙත් එහෙම වුණේ නැහැ. වර්තමානෙත් එහෙම වෙන්නේ නැහැ. අනාගතෙත් ලෝකෙ එහෙම වෙන්නේ නැහැ. මොකද හේතුව මෙතන තියෙනවා කර්ම න්‍යායක්. ඒ කර්ම න්‍යාය ලෝකේ ඇසට භෞතිකව දැකිය හැකි දෙයක් නෙමෙයි. ඒ කර්ම න්‍යාය ලෝකේ පාලනය කරන ධර්මතාවයක්. ඒ ධර්මතාවයේ මතයි මේ සත්වයාගේ ලැබීම නොලැබීම, එහෙම නැත්නම් ලාභය අලාභය, මේ දේවල් තීරණය වෙන්නේ. එතකොට කෙනෙක් බලාපොරොත්තු වුණා කියලා, කෙනෙක් කොච්චර පැතුවත්, කොච්චර බලාපොරොත්තු වුණත් එයාට ආයුෂය වැඩි වෙන්න ඕනේ කියලා ආයුෂය ලබන්න බෑ ඒ ක්‍රමයට. යම් කර්මයක් මේ සසරේ කරලා තියෙනවා නම් කෙටි ආයුෂ පිණිස ඔහුට ලැබෙන්නේ කෙටි ආයුෂයක්. යම් කර්මයක් කරලා තියෙනවා නම් දීර්ඝායුෂය පිණිස ඒ කර්මානුරූප වූ දීර්ඝායුෂක් ඔහුට ලැබෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ මේක කර්මානුරූපයි. ඒක ලෝක ධර්මයට අයිති ලෝක න්‍යායක් ඒක. ඒ නිසා මේ න්‍යාය කාටවත් වෙනස් කරන්න බෑ. කාටවත් ඒක ඡේදනය කරන්න බෑ. සිඳින්න බෑ. ඒ නිසා ලෝකේ ඒ ස්වභාවය තේරුම් ගත්තු සත්පුරුෂයන්, නුවණැත්තන් ඒ විදිහට ඒ ධර්මයේ තුල රැඳිලා මධ්‍යස්ථව තමන්ගේ ජීවිතය ගත කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා නකෝ ගහපති අරහති අරිය ශාවකෝ ආයුං කාමෝ ආයුං ආයාචිතුන්වා අභිනන්දිතුන්වා ආයුස්සවා පිහේතුන්. නකෝ ගහපති අරහති අරිය ශාවකෝ, මේ ආර්ය ශ්‍රාවකේ නුවණැත්තෙකුට තමයි ආර්ය ශ්‍රාවකයා කියන්නේ. අසෘතවත් පෘථජනෙක් නෙවෙයි ආර්ය ශ්‍රාවකෙක්. ආයුං කාමෝ ආයුං ආයාචිතුන්වා අභිනන්දිතුන්වා ආයුස්සවා පිහේතුන්. ඔහු බලාපොරොත්තු වෙන්නේ නැහැ ආයුෂය කැමැතිව යාඥා කිරීමකින් හෝ කැමැති වූ පමණකින් හෝ ආයුෂය බලාපොරොත්තු වූ පමණකින් හෝ ප්‍රාර්ථනා කළ පමණකින් හෝ ලැබෙයි කියලා ආර්ය ශ්‍රාවකයාගේ අපේක්ෂාවක් නැහැ. හැබැයි අසෘතවත් පෘථජ්ජනයා එයා කැමති වෙනවා යාඥා කිරීමෙන්, බලාපොරොත්තු වීමෙන්, ප්‍රාර්ථනා කිරීමෙන් මොනවා හරි ක්‍රමයකින් Tamanට ආයුෂ වැඩි වෙයි කියලා. නමුත් ඒක පෘථජ්ජන ලාමක සිතුවිල්ලක් පමණයි. ඒක සත්පුරුෂයා විදිහට කල්පනා කරන්නේ, ඒ විදිහට බලාපොරොත්තු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආයුකාමීන ගහපති අරිය ශාවකේන, නුවණැති ආර්ය ශ්‍රාවකයා කරන්න මෙන්න මේකයි. ආයුෂය කැමති නම් ආයු සංවත්තනිකා පටිපදා පටිපජිතබ්බා. ආයුෂයේ ලැබෙන ප්‍රතිපදාවක් ආර්ය ශ්‍රාවකයා අනුගමනය කරනවා. ආයු සංවත්තනිකා හිස්ස පටිපදා පටිපන්නා ආයු පටිලාභාය සංවත්තති. ආයුෂය ලැබෙන වැඩපිළිවෙල අනුගමනය කළොත් ඔහුට ආයුෂය ලැබෙනවා කියන එක ඒකාන්තෙම සිද්ධ වෙන දෙයක්.
එතකොට ආයුෂය ලැබෙන ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ තමයි කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකීම. ආයුෂ ලැබෙන ප්‍රතිපදාව තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම. ඒ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන දේ බුදුරජාණන් වහන්සේ ආයුෂය ලැබෙන ප්‍රතිපදාවක් විදිහට දේශනා කරපු දෙයක්. ඒ වගේම තමයි දන් දීම. භාග්‍යතුන් වහන්සේ වදාළා දන් දෙන කෙනා එයා ලබනවා කරුණු පහක්. ඒ වගේම ප්‍රඥාවන්තයින්ට සීලවන්තයින්ට වැඳුම් පිදුම් කිරීම. ඔබ අහලා තියෙනවා නිරන්තරයෙන් අභිවාදන සීලිස කියන ගාථාව. ඒකේ ආයුවන්නෝ සුඛං බලං ආයුෂයත් වර්ණයත් සැපයත් බලයත් කියලා මේ වචන හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ආයුෂය ලැබෙන්නේ ආයුෂ ලැබෙන ප්‍රතිපදාව තමයි සිල්වතුන්ට ගරු කිරීම, ඒ වගේම ප්‍රාණඝාතයෙන් වැළකීම, ඒ වගේම තමන් ගුණධර්මයන්ගෙන් යුක්ත වීම, තමන්ගේ ජීවිතය තුළ භාග්‍යතුන් වහන්සේ වදාළ විදිහට මෛත්‍රී කරුණාදී ගුණධර්මයන්ගෙන් පෝෂණය වීම. ඒ තුළින් තමයි ආයුෂය ලැබෙන ප්‍රතිපදාව කෙනෙකුගේ ජීවිතයට ලං වෙන්නේ. ඒක වැඩපිළිවෙලක්. ඒක ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාව තුළ හික්මෙනකොට ඔහු බලාපොරොත්තු නොවුනත් ආයුෂය ලැබෙනවා කියන එක සිද්ධ වෙනවා. නමුත් අසෘතවත් පෘථග්ජනයා ප්‍රාර්ථනාවකින් නැත්නම් පොඩි දෙයකින් තමන් යාඥාවකින් මොනවා හරි දෙයකින් ආයුෂය බලාපොරොත්තු වෙන නමුත් ඒක යහපත් වැඩපිළිවෙල නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නකෝ ගහපති අරහති අරිය ශාවකෝ වන්න කාමෝ වන්නං ආයාචිතුන්වා අභිනන්දිතුන්වා වන්නස්සවා පිහේතුන්. ආර්ය ශ්‍රාවකයා වර්ණේ කැමති නම් වර්ණයට ආස කරනවා නම් වර්ණවත් බව පැහැපත් බවට ආසයි නම් ඒ සඳහා පවතින ප්‍රතිපදාවක් අනුගමනය කරනවා මිසක් ඔහු යාඥා කිරීමක් ප්‍රාර්ථනාවක් කරන්නේ නැහැ. මොකද්ද වර්ණේ ලැබෙන ප්‍රතිපදාව? ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දන් දීම වර්ණේ ලැබෙන ප්‍රතිපදාවක්. මෙලොවත් වර්ණේ ලැබෙනවා, පරලෝකීත් වර්ණේ ලැබෙන්න පුළුවන්. ඒ වගේම මිනිස්ය වූ වර්ණයත් දිව්‍ය වර්ණයත් ලැබෙනවා. ඒ වගේම සතර බ්‍රහ්ම විහරණ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ බ්‍රහ්ම විහාර. එතකොට යම් ශ්‍රාවකෙක් යම් නුවණැත්තෙක් හොඳට මෙසිත වඩනවා නම් තරහ ගන්න නැත්තම් වහා කිපෙන්නේ නැත්තම් අන්නේ ශ්‍රාවකයා බලාපොරොත්තු වුණත් නොවුනත් කැමති වුණත් නොවුනත් ප්‍රාර්ථනා කළත් නොකළත් ඒ ශ්‍රාවකයාට ඒ නුවණැත්තාට වර්ණය කියන දේ ලැබෙනවා. වර්ණවත් භාවය ලැබෙනවා. ඒක තමයි ප්‍රතිපදාව. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය ශ්‍රාවකයා සැපේ කැමතිව. ඒ ආර්ය ශ්‍රාවකයා ප්‍රාර්ථනා කරන්නේ යාඥා කරන්නේ. ආර්ය ශ්‍රාවකයා කරන්නේ සැපේ කැමති නම් සැප ලැබෙන ප්‍රතිපදාවක් තමන්ගේ ජීවිතය අනුගමනය කිරීමයි. සැප ලැබෙන ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ වදාළා දන් දීම. අනිත් අයට හිංසා පීඩා නොකිරීම. කරුණා ආදී බඹ විහරණ වැඩිම. ඒ තුළින් තමයි සැපේ ලැබෙන ප්‍රතිපදාව කෙනෙකුගේ ජීවිතය තුළ වැඩෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා යසස කීර්තිමත් බව අනිත් අයගේ නින්දා පහස නැති බව. ඒකට ඒ සඳහා පවතින ප්‍රතිපදාව ආර්ය ශ්‍රාවකයන් අනුගමනය කරන්නේ. යසස වැඩෙන ප්‍රතිපදාව සකස් කොට දන් දීම. ඒ වගේම නිරන්තරයෙන් දන් දීම. සුදුසු කාලෙදී දන් දීම. ඒ වගේම දන් දීමට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දන් දීමට සූදානම් වෙලා ඉන්නේ. දන් දෙන්න අත් දෙක සෝදාගෙන ඉන්නේ. අතහැරීමට සූදානම් වෙලා සිටින්නේ. එවැනි කෙනෙක්ගේ කීර්තිරාවය, එවැනි කෙනෙක්ගේ ප්‍රශංසාභිමුඛ වර්ණනාව ලෝකේ පුරා පැතිරලා යනවා. මිනිස්සු අතර විතරක් නෙමෙයි දෙවියන් අතර පවා පැතිරෙන විදිහට අතීතයේ හිටිය සත්පුරුෂ වූ ගිහි පිරිස අතහැරීම පුරුදු කළා. දන් දීම පුරුදු කළා.
ඒ දන් දීමට දෙවියන් පවා සාදුකාර දුන්නා. ඔබ අහලා ඇති ලංකාද්වීපයේ පවා සද්ධාතිස්ස රජුරන්ගේ කාලේ, දුටුගැමුණු රජුරන්ගේ කාලේ දෙවියන් පවා සාදුකාර දෙන විදිහට, දෙවියන්ගේ ප්‍රශංසාවට ලක් වෙන විදිහට බොහොම දුප්පත් මිනිස්සු දන් දුන්නා. එතකොට ඒ කාරණාව ලෝකේ ඊටාම දුර්ලභ දෙයක් සත්පුරුෂයන්ගේ දන් දීම කියන එක. ඒ තුළ යසස, යහපත් වූ කීර්තිරාවය ලබනවා. ඒ වගේම ඊර්ෂ්‍යා නොකිරීම, අනිත් අයට ලැබෙන ලාභයට, අනිත් අයගේ හැකියාවන්ට ඊර්ෂ්‍යා නොකිරීම. ඒක සත්පුරුෂයෙක් විසින් තමන්ගේ ජීවිතය තුළ පුරුදු කරන දෙයක්. ඒ තුළින් ඔහුට යසස, කීර්තිරාවය පැතිරෙන ඔහුගේ. ඒක හේතු වන්නේ සෞපදින දෙයක්, යසස කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා සුගතිය. සුගති ඉපදීම ලෝකේ දුර්ලභයි. ඒ සුගති ඉපදීමත් ප්‍රාර්ථනා කිරීමකින්, ඒ වගේම යාඥා කිරීමකින් සුගති ඉපදීම ලබන්න බෑ. සුගතිය උප්පත්තිය ලබන්න නම් සුගති උපදින ප්‍රතිපදාවක යෙදෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ වදාලා අකුසල් දුරු කරලා කුසල් වැඩිමත්, ඒ වගේම දන් දීම ආදී සත්පුරුෂ ගුණයන් පුරුදු කිරීමත් සුගතියේ සුගතියට වමනා කරන ගති ස්වභාවයන්. ඒ ගති ලක්ෂණ උපදවා ගන්නවා. ඒ කරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ගාථාවලින් මේ විදිහට දේශනා කරනවා. ආයුං වන්නං යසං කිත්තිං සග්ගං උච්චා කුලීනතං රතියෝ පත්තයානින උලාරා අපරාපරං. ආයුෂයේ වර්ණය, යසස, කීර්තිය, සුගතිය, ඒ වගේම උසස් කුල ඉපදීම කැමති කෙනා වඩ වඩාත් යහපත් දේවල් කරන්න ඕනේ. අප්‍රමාදං පසංසන්ති. නුවණැත්තන් ප්‍රශංසා කරලා තිනවා අප්‍රමාදී බවට. අප්‍රමාදීව ධර්මයේ කුසල් වැඩිවීමට නුවණැත්තු ප්‍රශංසා කරලා තිනවා. පුඤ්ඤ කිරියාසු පඬිතය වගේ පින් කිරීමටත් නුවණැත්තු ප්‍රශංසා කරනවා. පින් කිරීමට ගරහන්නේ අනුවණය, අඥානය. අපමත්තෝ උභවත්තේ අධිගණ්හාති පණ්ඩිතා. අප්‍රමාදීව මෙලොවට පරලොවට දිකටම යහපත පිණිස පවතින දේ පුරුදු කරනවා. ඒ නිසා නුවණැති අය ඒ සත්පුරුෂයන්ගේ නුවණැත්තන්ගේ වචනය අහලා දිත්තේව ධම්මේ යෝවත්තෝ යෝචත්තෝ සම්පරායිකෝ. යම් අර්ථයක්, යම් යහපතක් මෙලොවට ලැබෙනවා නම් ඒ අර්ථයත් ඔවුන් ලබනවා. යෝචත්තෝ සම්පරායිකෝ, පරලොවට යම් අර්ථයක් ලැබෙනවා නම් ඒකත් ඔවුන් ලබනවා. අත්ථාභි සමයං ධීරෝ පණ්ඩිතෝති පෞච්චති. ඒ අර්ථයෙන් ධර්මාභි සමය, ධර්මාවබෝධයත් ලබන නුවණැත්තාට ලෝකේ නුවණැත්තෝ යයි සම්මතයක් පවතිනවා. ඒ විදිහට මෙලෝ පරලෝ දෙකේම යහපත ලබනවා නම් ඔවුන්ට තමයි සැබෑ නුවණැත්තන් කියලා ලෝකේ නුවණැත්තන් හඳුන්වන්නේ. ඉතින් ඒ නිසා ඔබත් ඒ නුවණැත්තන්ගේ ප්‍රශංසාවට ලක් වෙන සත්පුරුෂ ගති, සත්පුරුෂ ස්වභාවයන් ඇති උතුම් සත්පුරුෂ ගතියට පැමිණිලා මෙලොවට පරලොවට දෙකටම රැකවරණ සැලසෙන, ඒ වගේම දෙවියන්ගෙන් බඹුන්ගෙන් පවා අපෝපකාර ලබන කෙනෙක් බවට පත් වෙන්න. අන්න එතකොට ඔබට බොහොම සතුටින් මේ ලැබූ ධර්මයේ උපකාරයෙන් සියලු යහපත සලසා ගන්න අවස්ථාව ලැබෙයි. ඒ නිසා හැම දිනාටම මේ උතුම් සද්ධර්මයත්, උතුම් ධර්මාවබෝධයේ පිණසම, සියලු යහපත පිණසම උපකාර වේවා. සාදු සාදු සාදු. අද දවසේ ධම්ම විවරණ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් රමණි ගුණසේකර මහත්මිය, කීත් සහ ක්‍රිස් කියන දරුවන් ඇතුළේ පවුලේ පින්වතුන්. ධර්ම දානමය වශයෙන්ුත් ධර්ම ශ්‍රවණමය වශයෙන්ුත් රැස් කරගත් උදාර පුණ්‍ය ධර්මයන් පළමු කොට සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණේ ආශිර්වාදය හැම දිනාටම සැලසෙත්වා. සියලු දෙවියෝ දුතුම් ධර්මාවබෝධයෙන් සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, චිර ජීවනයේ ලබත්වා. උතුම් ධර්මාවබෝධයේ පිණසම මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු.
ඒ වගේම අද දවසේ දායකත්වයේ දරන පින්තුන් නමින් මේ පරලෝකීය නම් සඳහන් කරලා තිබෙනවා. 2017 ජූනි 18 වන දින මේ පරලෝකීය උපාලි ගුණසේකර මහතාටත්, ඒ වගේම වැලිවිටගොඩගේ දෙමව්පියන් ගුණසේකර දෙමව්පියන් සුසන්තා, ධර්මසිරි, විජිතා, සන්ධ්‍යා, අර්නස්ට්, ලලිත් කියන සහෝදර සහෝදරයන් ඇතුළු කොට යම්තාක් මේ පරලෝකීය ඥාතීන් ඇද්දී හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගේද පරලෝක ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. වහවහ සසර දුකින් අත මිදෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සියලු පින්වතුන්ටත්, නොඑක ආකාරයෙන් උපකාර කළ හැම දිනාටත්, ඒ වගේම කීත් ක්‍රිස් කියන දරුවන්ටත්, ඒ වගේම රමණී ගුණසේකර මහත්මියටත්, ඒ වගේම අසනීපයෙන් පසු වුණ චන්ද්‍රා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු දායකත්වයේ දරූ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. ඒ වගේම මහමෙවුනා වාසී සියලු මහා සංඝරත්නයටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක දරුවන්ටත්, අප හැදූ වැඩූ ගුරුවර දෙමව්පිය ආදී හැම දිනාටත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දිනාටත්, නොයෙක් අයුරින් උපකාර කළ හැම දිනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරයෙන් සියලු යහපත සැලසේවා. හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයටම මේ සියලු පින් උපකාර වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.